අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන දහම් පාසල් 7 ශ්‍රේණිය පොතට අදාළ 4 වෙනි පාඩම වන භාවනාවේ ප්‍රයෝජන කියන පාඩම. අපි දන්නවා අපේ ශරීරය අපිරිසිදු වෙනවා. ඒ අපිරිසිදු වීම නිසා අපි ඒක පිරිසිදු කරගන්න අපි හැමදාම නානවා. ඒ වගේම අපි උදේට මූණ හොදනවා. දත් මදිනවා. ඇයි? අපේ ශරීරය පිරිසිදු කරගන්න. අපේ ශරීරය අපිරිසිදු වෙලා කියලා අපිට බැලූ බැල්මටම පේනවා. ඒත් අපේ සිත අපිරිසිදු වෙනවා කියලා අපිට බැලූ බැල්මට පේන්නේ නැහැ. අපේ සිත කිලිටි වෙන්නේ කොහොමද? දැන් අපේ ශරීරේ නම් දූවිලි වැදිලා දාඩිය වැగిරලා ඒ වගේ අවස්ථා නිසා අපේ ශරීරය අපිරිසිදු වෙනවා. ඒත් සිත අපිරිසිදු වෙන්නේ අපිරිසිදු සිතුවිලි නිසා. අපිරිසිදු සිතුවිලි තමයි අකුසල් සිතුවිලි කියලා කියන්නේ. අකුසල් සිතුවිලි තුනයි. ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභය, දෝෂයවත්, ද්වේෂය, තරහව, මෝහය කියන්නේ මුලාව. දැන් මේ සිතුවිලි තුන ඇති වෙලා නිකන් ඉන්නේ නැහැ. මේ සිතුවිලි කරන කොටගෙන මේ සිතුවිලි මුල් කරගෙන තවත් අකුසල් සිතුවිලි පහළ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලෝභය. ලෝභය නිසා ඇල්ම, ආශාව, කෑදරකම වගේ අකුසල් සිතුවිලි තවත් පහළ වෙනවා. දැන් සිත කිලිටි වෙලා නිකන් ඉන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔබට කෙනෙක් පහර දෙනවා. පහර දුන්නාම පස්සේ මොකද වෙන්නේ? කේන්තියක් ඇති වෙනවා. කේන්තියක් ඇති වෙලා එතනින් නවතිනවා. දැන් ඔන්න ඔබගේ සිත අපිරිසුදු වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ඊට පස්සේ නපුරු වචන කියනවා. නරක වචන කියන පරුෂ වචනයෙන් බයිනවා. එතකොට අපේ සිතෙන් නැවතලා ඔන්න වචනේ දක්වා ගිහින් තියෙනවා. ඊට පස්සේ ඔන්න ක්‍රියාව පහර දීමක් බවට පත් වෙනවා. පහර දීම දීලා දැන් අපි ඔය ප්‍රවෘත්ති වල දකින්න ලැබෙන්නේ මොකද්ද? අද මෙච්චරක් මෙහෙම මැරිලා තියෙනවා, මෙහෙම ඝාතන වෙලා තියෙනවා කියලා. ඒ වගේ දේවල් එන්නේ. ඒ වගේ මුලින්ම පහළ වෙන්නේ අකුසල් සිතක්. මේ අකුසල් සිතුවිලි පහළ වෙලා ඔහොම වචනය අසංවරයි වෙලා ඊට පස්සේ ක්‍රියාව අසංවර වෙලා අන්තිමට මොකක්ද වෙන්නේ? අයහපත් පුද්ගලයෙක් බවට ඒ කෙනා පත් වෙනවා. මේ බව බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරලා තියෙනවා. චිත්තේන සංකිලිස්සේන සංකිලිස්සanti මානවා. ඒ කියන්නේ අපි කලින් කතා කරා අපිරිසිදු සිත නිසා මිනිසාද අපිරිසිදු වෙනවා. සිත නිසා ඊට පස්සේ වචනය අසංවර වෙනවා. වචනය අසංවර වෙලා ක්‍රියාව අසංවර වෙනවා. ඊට පස්සේ සම්පූර්ණ මිනිසාගේ මුළු ජීවිතේම අපිරිසිදු වෙනවා. දැන් අපි කතා කරා මුලින්ම අපි ශරීරය පිරිසිදු කරගන්න දන්නවා. දැන් බුදුදහමේ අපේ සිත පිරිසිදු කරගන්න ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක තමයි භාවනාව. භාවනාව කියන වචනේ තේරුම තමයි සිත දියුණු කිරීම. සිත දියුණු කරන්න මොකද? සිත කිලිටි වෙන්නේ අකුසල් සිතුවිලි නිසා. අන්නේ හේතු වෙච්ච අකුසල් සිතුවිලි අපි ඉවත් කරලා දාන්න ඕන. එතකොට තමයි සිත පිරිසිදු වෙන්නේ. කොහොමද මේ ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල් සිතුවිලි අපි සිතෙන් ඉවත් කරන්නේ? ඒකට භාවනා ක්‍රම රාශියක් තියෙනවා. අපි මේ භාවනා පිළිබඳ ඒවෙන් ක්‍රම 3ක් පිළිබඳ අපි තවත් පාඩමක කතා කරනවා. භාවනා ක්‍රම රාශියක් තිබ්බට භාවනා වර්ග, භාවනා ප්‍රධාන කොටස් වර්ග දෙකයි. සමත භාවනා, විපස්සනා භාවනා. දැන් අපි බලමු සමත භාවනා කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ශරීරය අපිට පුටුවක ඉඳගෙන ඉන්න පුළුවන්. ඇඳට වෙලා හාන්සි වෙලා ඉන්න පුළුවන් ඕන පැය දෙකක් වේවා, පැය තුනක් වේවා. දැන් අපි නිදිය ගැනීම හොඳම උදාහරණය. ඒ ශරීරයේ එකම තැන තියෙනවා. ඒත් අපේ සිත එක තැනක තබා ගන්න පුළුවන්ද? බෑ. අපේ ගත ශරීරය එක තැනක තිබ්බට අපේ සිතුවිලි දාමයන් එක තැනට ෂණිකව ගමන් කරනවා. ඕනෑම දුරක් ගමන් කරන්න පුළුවන්. ඒයි අපේ තියෙන අකුසල් සිතුවිලි නිසා. අකුසල් සිතුවිලි පහළ වෙන්නේ අපේ සිත එකඟ නැති නිසා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අපි පාසලේ ඉගෙන ගන්නවා. පාසලේ ඉගෙන ගද්දි ඒ විෂයට අදාළ විනාඩි 45ක් හෝ 35ක් හෝ තියෙද්දි අපේ ගත එකම තැන ඒ පුටුවට වෙලා තියෙන ශරීරේ. ඒ වුණාට සිතුවිලි අපේ නිවසට අපි ආසාවක් තියෙනවා. නිවසේ ඉන්න අම්මලා තාත්තලාට අපි ආසාවක් තියෙනවා.
ඒ වගේ මේ නිවස හදන කෑම බීම වලට අපිට ආසාවක් තියෙනවා. අපි ඒ කරා ඒ පාඩම අතරතුර යන්න පුළුවන් කෙනෙක්ගේ සිතුවිලි. ඇයි? අකුසල් සිතුවිලි තියෙන නිසා. ඕන්නම් ඒ පාඩම කියලා දෙද්දී හරියටම පාඩම කෙරෙහි හිත යොමු කරොත් එහෙම ඒ පාඩම අපිට අවබෝධත් වෙනවා. එයාට ඒ වෙලේ අකුසල් සිතුවිලි පහළ වෙන්නේ නැහැ. හරියට නිකන් ඒ පාඩමක් අහන් ඉන්නවා කියලා කියන්නේ හරියට භාවනාවක් වගේ තමයි. තවත් විදිහට ගත්තොත් එහෙම දැන් ඔබට පාසලට එද්දී කවුරු හරි යාළුවෙක් පහර දෙනවා. ඒ ගැහුවම් පස්සේ තරහවක් ඇති වෙනවනේ. දැන් ඔන්න පන්තියට ඇවිල්ලා හිතනවා අපි මෙයාට මේ වෙලේ ගහන්න ඕනේ. ඉස්කෝලේ යන පස්සේ ගහන්න ඕනේ. ඊළඟ අපිට තරහාවක් ඇති වෙනවා. අපි මේ පුද්ගලයා ගාවට කෙලින්ම සිත දුවන. කෝපෙන් දුවන. දැන් සමත භාවනාව කියලා කියන්නේ මේ වගේ තැන අකුසල් සිතුවිලි නිසා දුවන සිත ටික වේලාවකට එක තැන් කර තබා ගැනීම. කෙලෙස් යටපත් කරගෙන එක තැන් කර තබා ගැනීම. පිරිසිදු කර ගැනීම තමයි සමත භාවනාව කියලා හඳුන්වන්නේ. සමත භාවනාව සඳහා අනුගමනය කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දන්නවා හුස්ම ඉහළ පහළට දැමීම මොකද්ද? ආනාපාන සති භාවනාව. හුස්ම ඉහළට ගද්දී අපි හුස්ම ඉහළ ගැනීම පිළිබඳ හිත යොමු කරනවා. පහළ දැමද්දී ඒ පහළ දැමීම පිළිබඳ හිත යොමු කරනවා. වෙන දිහාවක් දිහා අපේ සිත යොමු වෙන්නේ නැහැ. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? ආනාපාන සති භාවනා කරද්දී අපි හුස්ම ඉහළ ගැනීම පහළ දැමීම පිළිබඳ හිත යොමු කරලා තියෙන්නේ. එතකොට ඒ කෙරෙහි සිත එකඟ වෙලා තියෙන්නේ. ඒ වෙලාවේදී එතකොට අකුසල් සිතුවිලි පහළ වෙන්නේ නැහැ. තවත් විදිහක් තියෙනවා. අපි දන්නවා බුද්ධානුස්සති භාවනාව. අපි බුද්ධ රූපයක් දෙස බලාගෙන හරි බුදු ගුණයක් මෙනෙහි කරමින් හරි සිත එකඟ කර ගැනීම. බුදු ගුණ අපි කලින් කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේට නවආරාදී බුදු ගුණ ගැන අපි කතා කරා. එයින් 4ක් විතර කලින් පාඩමකින් කතා කරා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අරහම් බුදු ගුණය. අරහම් බුදු ගුණයට අර්ථ කිහිපයක් තියෙනවා. අපි බුදු ගුණ අලංකාරය ඇසුරෙන් ඒව කතා කරා. ඒ අර්ථ පිළිබඳ අපි හිත යොමු කරන්න පුළුවන්, අපිට මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කරන් පස්සේ මොකක්ද වෙන්නේ? ඒ පිළිබඳ විතරයි අපිට හිත යොමු වෙන්නේ. ඒක තමයි බුදු ගුණ බුද්ධානුස්සති භාවනාවෙන් සිදුවන්නේ. ඊට පස්සේ තවත් එකක් තමයි අපි දන්නවා මෛත්‍රී භාවනාව. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. ඊට පස්සේ සියලු සත්වයෝ කියලාත් අපි මේ විදිහටම මෛත්‍රී කරනවා. ඒ වෙද්දී එතකොට ඒකටත් සිත එකඟ වෙනවා. සිත එක තැනක රඳවා තබා ගන්නවා. එතකොට මේ සියල්ලම නිසා මොකද්ද වෙන්නේ? තැන දුවන සිත එක තැන් කරගන්නවා. ඒ එක තැන් කරගන්න පුළුවන් විදි තමයි මේ විදිහේ අපි කතා කරේ. සමත භාවනාව ඇසුරින් කතා කරේ. දැන් මේ ඕනෑම භාවනාවක් කළා අපිට ලැබෙන ප්‍රයෝජන දෙකක් තියෙනවා. අපි කතා කරා තැන දුවන සිත අපිට එකඟ කරගන්න පුළුවන්. අකුසල් සිතුවිලි යටපත් කරගන්න පුළුවන්. මෙසේ සිත එකඟ වීම හා පිරිසිදු වීම නිසා ශිෂ්‍යයෙකු වශයෙන් අපට ඇති ප්‍රයෝජන වුණා. දැන් ඕනෑම දෙයක ප්‍රයෝජනයක් තිබ්බොත්නේ ඒක අපි කරන්න උත්සාහ කරන්නේ. අපි පුරුදු වෙලා ඉන්නේ ඒකට. දැන් භාවනාවක් කිරීමනොත් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා දැනටමත් අපිට සුළු අවබෝධයක් ලැබිලා තියෙනවා. දැන් විභාගයට ගියොත් එහෙම ප්‍රශ්න පත්‍රයක් දීලා ඒකේ ප්‍රශ්න තියෙනවා පේලි ගානක තියෙනවා ඡේදයක් වගේ. උදාහරණයක් විදිහට ගණිත ගැටලුවක් කියලා ගමු. ඒ ගණිත ගැටලුව අපි පිළිවෙලින් කියවලා ඒකේ තියෙන මොකද්ද කියලා හරියටම වටහා ගන්නවා. ඒ ගණිත ගැටලුව කියවද්දී අපේ හිතේ වෙන තැනකට ගියොත් එහෙම අපිට ඒ ගැටලුව තේරුම් ගන්න බෑ. ඒකට අපිට එකඟ වූ සිතක් තියෙන්න ඕන. ඒ වගේ ප්‍රයෝජන මේ භාවනා කිරීමෙන් සිදු වෙනවා. ඒ කියන්නේ අපි ගණිත ගැටලුවට පිළිබඳ හිත යොමු කරනවා. ඒ කියන්නේ සිත එකඟ කරගන්නවා. අයි අපි භාවනා කරලා ඒක ප්‍රයෝජන පුරුදු වෙලානේ තියෙන්නේ. හරි. ඊළඟට සමාජයේ ප්‍රසන්න පුද්ගලයෙක් වෙනවා. දැන් සමාජයේ ඉන්න මිනිස්සු අතර ඉන්නවනේ විවිධාකාර පුද්ගලයෝ. මැරයෝ ඉන්නවා, ඊළඟට මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන පුද්ගලයෝ ඉන්නවා, මත්ද්‍රව්‍ය වලට බැහැ වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේ විවිධ පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම හොඳ පුද්ගලයෙක් ඉන්නවා. ඒ වගේ අයට සමාජයේ තියෙන හොඳ තැනක්ද නරක තැනක්ද? තියෙන්නේ නරක තැන.
කිසිම පිළිගැනීමක් නෑ ආපෝ මෙයා ඒ වගේ කෙනෙක්ද හෙම කියලන පිළිකුල් කරලන කතා කරන්න දැම් භාවනා කරන කෙන භාවනා කරන කෙනා දන්නවා සිත එක කරගන්න එයාට කවදාවත් තරහ පිට වෙන්නෙත් නෑ වචනය අසංවර වෙන්නෙත් නෑ යාගේ ක්‍රියාව අසංවර වෙන්නෙත් නෑ ඕනම තැනක් ගිල කටයුතු කරන්න පුළුව රැකියාවක් කරත් දුනත් ඒක සාර්ථක වෙන ඇයි මෙයා දන්නවා සිත පිරිසිදු කරගන්න කොහොමද කියන එක සිත පිරිසිදු කර ගැනීම අනික් සියල්ලම සාර්ථක කරගන්න පුළුව ඒ වගේ මිගෙනීම සාර්ථක වෙනවා උඩල් ළමයිට අමතක වෙන්න පාඩම් අමතක වෙන්නේ පාඩම කියල දෙද්දී ඒක හරියට අහන් ඉන්න නෑ සිත එක තැන දුවන දැන් භාවනාව තුළින් සිත එකක කර ගැනීම කියල දෙද්දි අපිට ඒ ක්‍රියාවම පාඩම අහන් ඉද්දිත් පාඩම කියල දෙද්දිත් අපිට ඒ භාවනාවක් කරදි කරන දේම පාඩමක් ගෙනගනිද්දිත් කරන්න පුළුව ඒවගේම තමා බලාපොරොත්තු වන යහපත් අරමුණු පහසුවෙන් ඉටු කරගන්න පුළුව යකම ජීවිතය සාර්ථක වෙනවා අපි කලින් කතා කර කෙනෙක්ගේ ජීවිතය අයහපත් වෙන්නේ අසාර්ථක වෙන්නේ මේ කිලිටි සිතුවිලි නිසා වචනය අසංවර වෙනවා ඉටස ක්‍රියාව අසංවරලා තමයි කෙනෙක්ගේ ජීවිතය වුණත් අසාර්ථක වෙන්න ඒවගේම අපිට මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිසංස කියල මේ මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිසංස කියල වෙනම දක්වල තියෙනවා උදාහරණයතිය සුවසේ නින්දයාම සුවසය අවදීම ඉදිය ගන්න ගියම් පස් හොඳට නින්දයනවා ඒවගේම හොඳට නැගටින්නත් පුළුවන් මුදේට නපුරු හීන නොපෙන මිනිස්සුන්ට ප්‍රිය වෙනවා නොමිනිසුන්ටද ප්‍රිය වෙනවා දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා ගිනි විස ආයුධාදීන් ආරක්ෂාව වෙනවා සිත ඉක්මනින් එකඟ වෙනවා මුහුණ පැහැපත් වෙනවා මෙලොවදී රහත් ඵලයට පත්න වුණොත් බඹලෝ උපත ලබනවා දැන් අපි ඔතනින් කතා කරේ භාවනාවලින් ලැබෙන ප්‍රයෝජන දැන් මෙතනින් කතා කරේ මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිසංස විතර දැන් ඔය වගේ ප්‍රයෝජනත් ලැබෙනවා අපි මේ පාඩමෙන් ගන්න ඕනේ මොකද්ද මේ පාඩමෙන් අපිට ගන්න තියෙන්නේ අපේ ජීවිතයට මේ සිත කියන එකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් සිත අපිරිසිදු වීම තුලින් ඒ පුද්ගලයාගේ මුළු ජීවිතේම අසාර්ථක භාවයට පත් වෙනවා ඒ වුණාට කෙනෙක්ගේ සිත සංවර වෙලා එයාට අනිවාර්යෙන් ගෙන ගන්න පුළුවන් වෙනවා සිත කිලිටි නැත්නම් සිත එකඟ කරගන්න පුළුවන් බැරි වෙලාවක හිතමු ඉගෙන ගන්න බැරි වුණා කියලා ඒ වුණාට එයා බුද්ධිමතෙක් ඇයි ඔහු දන්නවා සිත එකඟ කරගන්නේ කොහොමද කියන්නේ සිත එකඟ කරගත්තන් පස්සේ ප්‍රශ්න අඩු වෙනවා ඔහුගේ වචනය සංවර වෙන්නේ නැහැ වචනය සංවර වෙනවා ඒ වගේම ක්‍රියාවත් සංවර වෙනවා එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ කොරෝනා වසංගත තත්ත්වයට යටතේ මිනිස්සු සංචරණ සීමා දාලා තිද්දි එළියට බහලා වැරදි වැඩ කරනවා ඒක පොලිසිය දාලා මර්ධනය කරන්න වෙලා තින්නේ ඔවුන්ගේ සිත මුලින්ම අපිරිසිදු වෙනවා ඊට පස්සේ ක්‍රියාව අපිරිසිදු වෙන නිසා වැරදි වැඩ වලට පෙළඹෙනවා ඒ වගේම අපි හැමදෙනාම මේ වගේ සිත එකඟ කරගෙන ජීවත් වුණොත් එහෙම මේ ලෝකේ කොච්චර ලස්සන වුණාද කියලා හිතා ගන්න. ඒ වගේ ගොඩක් ප්‍රයෝජන තියෙනවා. මිනීමෙරුම අඩු වෙනවා, රණ්ඩු සරුවල් අඩු වෙනවා. හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රයෝජනවත් පාඩමක් ගැන තමයි අද අපි කතා කරේ. අපි නැවතත් ඊළඟ පාඩමෙන් හම්බෙමු. මේ පාඩමෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙන පාඩම. ඒක නිසා හොඳට වටහා ගන්න මේ පාඩම. තෙරුවන් සරණයි.